ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියා අලෙවි කළමනාකරණය කියන වැදගත්ම පාඩම් ඒකකය හා සම්බන්ධ පළවෙනි ප්‍රශ්න පත්‍රය නම් වාස්තවික විභාග ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න අපි ගණනාවක් සාකච්ඡා කරලා බහුවර්ණ ප්‍රශ්නවල තියෙන සරල ප්‍රශ්න, මධ්‍යස්ථ ප්‍රශ්න, සංකීර්ණ ප්‍රශ්න වර්ග තුනම අපි හොඳින් ස්පර්ශ කරමින් අපි හොඳ අත්දැකීමක් ලබා ගත්තා. ඒ ප්‍රශ්න තුලින් අපි අනුරූප ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරන ආකාරය අපි හොඳ අධ්‍යයනයක් කළා. ඊට අමතරව අපි සැපයීම් වර්ගයේ ප්‍රශ්න වලට ප්‍රවේශ වුණා. මේ පේපර් එකේ සිසුන් විසින් වැඩිම ප්‍රමාණයක් අසාර්ථක කරගන්න ප්‍රශ්න වර්ගය තමයි සැපයීම් වර්ගයේ හිස්තැන් පුරවන ප්‍රශ්න. 10ක් ලැබෙනවනේ. 8ක්ම වැරදි. ගොඩක් අයගේ 8ක්ම වැරදි. දෙකක් තමයි හරියන්නේ. ඉතින් මෙන්න මේ දුර්වලතාවය නැති කරගන්න ඕනේ. මේ දුර්වලතාවයට බලපාන ප්‍රධානම හේතුව වශයෙන් මම දකින්නේ සෑම පාඩම් ඒකකයකම තියෙන පාඩම් පරිච්ඡේද, ඒ සියලු පාඩම් පරිච්ඡේදවල සියලු විෂය කාරණා හොඳින් ස්පර්ශ කරගෙන නැහැ. ඒ නිසා අපි සියලු දැන් අපි මේ DP এডুকেෂන් පාඨමාලාව හරහා තාම විධිමත් ලෙස සෑම පාඩම් ඒකකයකම සෑම පාඩම් පරිච්ඡේදයක්ම පිළිවෙලට ඒ වගේම තාර්කිකව සරලව විභාගයට අවශ්‍ය ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුරත් එක්කලා කරනවා. ඒ කියන්නේ ඕනෑම තැනකින් ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු ලියන්න පුළුවන් වෙන විදියට. ඒ නිසා මේ පාඨමාලාව අතිශය වැදගත්. මිල කරන්න බැරි පාඨමාලාවක් ඔබට මේ ප්‍රදානය කරන්නේ. ඒකේ ප්‍රයෝජන ඔබ ගන්න. ඔබ පාසල් අධ්‍යාපනයක් විධිමත්ව නොලැබුවොත් කිසිදු ප්‍රශ්නයක් නැහැ, කිසිදු බලපෑමක් නැහැ. මම උගන්වන මේ පාඨමාලාව තුළින් ඔබට පුළුවන් සම්පූර්ණ විභාගයට ලියලා අවශ්‍ය පරිම ලකුණු සහිත ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න. ඒ නිසා මේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට එකම විසඳුම සමස්ත පාඩම් පරිච්ඡේද සමස්ත විෂය කරුණු ගැන හොඳ අධ්‍යයනයක් කර තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ඔබට මේ දැන් ලියන පුරුද්දත් එක්ක ලියන අත්දැකීමත් එක්ක හොඳ පිළිතුරු ලියලා ලකුණු අඩුම ගානේ ප්‍රශ්න 10න් දෙකක් වැරද්දුව කියනකො 8ක්වත් සාර්ථකව ලියන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොටයි. පැහැදිලිනේ? අපි අද පාඩම් පරිච්ඡේද මුලින්ම කතා කරන්නේ 2009 වර්ෂයේදී ආපු සැපයීම් වර්ගයේ හිස්තැන් පුරවන ප්‍රශ්න. සප්ලයි ටයිප් ප්‍රශ්න. 9 වෙනි ප්‍රශ්නය. සිය අපේක්ෂා ඉටුවීම පිළිබඳව ගනුදෙනුකරු තුල ඇතිවන හැඟීම හිස්තැනක් ලෙස හඳුන්වයි. දැන් යම් භාණ්ඩයක් හෝ සේවා පරිභෝජනය කිරීම තුළින් තමන්ගේ අපේක්ෂාවන් ඉටු වුණා නම් ඒ පිළිබඳව ගනුදෙනුකරු තුල ඇතිවන කිසියම් හොඳ ධනාත්මක හැඟීමක්, මනස සතුටු කරන හැඟීමක්. මොකක්ද ඒකට කියන්නේ? තෘප්තිය. satisfaction. තෘප්තිය. නැත්තම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයා ලබන මානසික වින්දනය කියන්නේ තෝකම තමයි තෘප්තිය. ඒකම තමයි සිය අපේක්ෂා ඉටුවීම පිළිබඳව. කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම කියන එක නැතුව මේ ප්‍රශ්න දීලා තියෙන්නේ. දිගත්තොත් භාණ්ඩා සේවා පරිභෝජනය තුළින් සිය අපේක්ෂා ඉටුවීම පිළිබඳව ගනුදෙනුකරු තුළ ඇතිවන හැඟීම, මානසික ධනාත්මක හැඟීම තමයි තෘප්තිය කියන්නේ. ඊළඟට මිල කිරීමේදී සාමාන්‍යයෙන් පිරිවැය, තරඟය සහ හිස්තැනක් යන ප්‍රධාන කරුණු තුන සලකා බැලීම. මොකද්ද මේ කියන්නේ? මිල කිරීමේදී මූලික සාධක තුනයිනේ දැන් සලකන්නේ. අර අතීතයේ වගේ ගොඩාක් සලකන්නේ නැහැ. තේරෙනවද මොනවද? 3 C's මතකයිනේ? 3 C's. පළවෙනි එක cost පිරිවැය. දෙවෙනි එක තරඟය competitors. competitors prices කියන එක. තරඟකරුවගේ මිල ගණන් කියන එක තමයි කෙටියෙන් තරඟය කියලා දාන්නේ. තුන්වෙනි එක තමයි customer demand. customer demand. එතකොට cost කියන එකෙන් තමයි භාණ්ඩයක් මිල කිරීමේ පසුබිම හෙළිදරව් කරන්න ඕකේ. පසුබිම. තේරෙනවද? ඒ කියන්නේ දැන් නිෂ්පාදන පිරිවැයක් තියෙනවනේ. භාණ්ඩයේ මිල තුලින් ඒ පිරිවැය ආවරණය වෙන්න එපා. එහෙනම් පිරිවැය කියන්නේ පසුබිම. ඒ පසුබිමේ තියෙන පිරිවැය කවරන මිලක්.
එහෙනම් මිල කිරීමේ පසුබිම තමයි කොස්ට් එකෙන් තීරණය කරන්නේ. හදිස්සියේ කෙටිසරහන් අවුල් ලියන තියෙන මිල කිරීමේ පසුබිම මෙන් නිරූපණය කරයි. ඒ පසුබිම ආවරණය වන මිලක් වෙන්න ඕන. අනිත් එක තමයි කම්පිටිටර්ස් ප්‍රයිසස් තරංකරුවන්ගේ මිල ගණන්. ඒ කියන්නේ මිල නියම කිරීමේ මග සලකුණු තමයි මේකෙන් පෙන්වුම් කරන්නේ. කෙටිසරහන් ලියන්නවොත් මිල නියම කිරීමේ මග සලකුණු මින් හෙළිදරව් කරයි. ඇයි තරංගකරුවෝ ඉන්නේ මග වෙළඳපොළ තුල. එහෙනම් මග සලකුණු. ඒවත් බලන්න තරංගකරුවන්ගේ මිල ගණන් අපි පාදක කරගෙන ඊට අනුරූප මිලක් වෙන්න ඕන. අනික කස්ටමර් ඩිමාන්ඩ්. ගනුදෙනුකරුවන්ගේ ඉල්ලුම. ගනුදෙනුකරුවගේ ඉල්ලුම. ඒ කියන්නේ මොකද්ද? මිල නියම කිරීමේ සීමාව නැත්නම් ඉම පෙන්වනවා. ඉතා ඉහළ ඉල්ලුමක් නම් ඉහළ මිලක්, ඉතා පහළ ඉල්ලුමක් නම් පහළ මිලක් කියන තීරණයට එන්න වෙනවා. එහෙනම් මේ කියන්නේ මිල කිරීමේදී සාමාන්‍යයෙන් පිරිවැය තරඟයේ සහ මොකද්ද? ඉල්ලුම යන ප්‍රධාන කරුණු තුන සලකා බැලී. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2010 විභාග ප්‍රශ්න. නිෂ්පාදිතයක ජීවන චක්‍රය එක සංවර්ධන අධීර පහම අහලා තියෙනෝනේ යනුවෙන් අධීර පහකින් සමන්විතයි. මතකනේ? භාණ්ඩයක ජීවන චක්‍රය අවදි 5යි. එකක් සංවර්ධන අධීර. ඒ කියන්නේ වෙළඳ පොළ පර්යේෂණ කරලා ඉටු නොවෙච්ච වුමනා හඳුනගෙන නැත්නම් ගැටලුව හඳුනගෙන ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් නිෂ්පාදිතය තෝරගෙන සැලසුමක් හදලා අවශ්‍ය අමුද්‍රව්‍ය ක්‍රැෂ් කරලා තාක්ෂණය පාවිච්චි කරලා මුලින් නියදි හදනවා. තෝරගත්ත පාරිභෝගික ඛණ්ඩයක් වෙත දෙනවා. දීලා ප්‍රතිචාර ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රතිචාර වුණ අවශ්‍ය ගැළපීම් නිවැරදි කිරීම කරලා අවසානයේ වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි. එනම් වාණිජකරණයට ලක් කළ හැකි නිෂ්පාදිතයක් බවට පත් කරනවා. ඒ කාලේ විකිණීමක් නැහැ. පර්යේෂණ වලට පාරිභෝගිකයන් එක්ක සම්බන්ධතා තියාගන්න, සාම්පල් හදන්න යන වියදම තනිකර ආලාභයක් වෙනවා. විකිණීමක් නැහැ. ඒක තමයි සංවර්ධන අධීර කියන්නේ. දෙවන අධීර තමයි හඳුන්වා දීමේ අවධිය. මහා පරිමාණයෙන් හදලා, මහා පරිමාණ ප්‍රවර්ධනයක් කරලා, මහා පරිමාණ බෙදා හැරලා වෙළඳ පොළට හඳුන්වා දෙන අවධිය. තමයි දෙවන අධීර වෙන්නේ. හඳුන්වා දෙන අවධිය. හඳුන්වා දෙන අවධිය. නමුත් මේ අවධියේදී ලොකු ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. මොකද මිනිස්සු උපේක්ෂා සහගතව බලනවා මේ අලුත් භාණ්ඩය කරේ. එකවර ගන්න මැලිකමක් දක්වනවා. වෙනත් අය අරගෙන පරිභෝජනය කරලා ලැබෙන ප්‍රතිඵලය දිහා බලන් ඉන්නවා. බලලා තමයි ගන්න. ඉතින් ඒ නිසා ටික දෙනෙක් තමයි ඉල්ලුම් කරන්නේ. විකුණුම් බොහොම සෙමින් වර්ධනය වෙන්නේ. නමුත් තුන්වන අධීරයට එනකොට ඒක ඉතා ඉහළින් වර්ධනය වෙනවා. වර්ධන අවධිය. ඒ කියන්නේ දෙවන අධීරයේදී අනුගමනය කළ ප්‍රවර්ධන ක්‍රමවල ඵලභුක්ති විඳින අවධිය තමයි වර්ධන අවධිය. විකුණුම් වේගෙන් ඉහළ යනවා, ලාභ වේගෙන් ඉහළ යනවා. එහෙනම් වර්ධන අවධිය. හතරවන අවධිය තමයි පරිණත අවධිය. පරිණත අවධිය. ඒ කියන්නේ විකුණුම් උපරිම වෙනවා, ලාභ උපරිම වෙනවා. ඒ දිගු කාලයක් පවතිනවා. එහෙවත් ඉලක්ක වෙළඳ පොලේ සියලු ගනුදෙනුකරුවන් භාණ්ඩ මිලදී අරගෙන අවසන් අවස්ථාව තමයි මේ කියන්නේ. ඉලක්ක වෙළඳ පොලේ ඉන්න සියලුම ගනුදෙනුකරුවෝ භාණ්ඩ හා සේවා මිලදී අරගෙන අවසන්. වෙනත් ගන්න කෙනෙක් නැහැ. ඒකයි කියන්නේ විකුණුම් උපරිම වෙනවා. ඊන් පස්සේ ඒක අර සීගිරි ගල වගේ නිකන් අර ස්ථාවර බව පෙන්눔 කරනවා. ලාභත් එහෙමයි. අවසන් අධීරය තමයි පිරිහෙන අවධිය. ඩික්ලයින් ස්ටේජ් එක. නව තරඟකාරී නිෂ්පාදිත නව තාක්ෂණය භාවිතා කරලා අලුත් මුහුණුවරකින් වෙළඳ පොළට ගෙනල්ලා පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඉල්ලුම ඒ පැත්තට හරව ගනිද්දී අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම ක්‍රමයෙන් අඩු වෙලා වෙළඳ පොළේ ප්‍රතික්ෂේප වෙලා යනවා. ඒක තමයි පිරිහෙන අවධිය කියන්නේ. පිරිහෙන අවධිය. ඔය වගේ අවධි පහක් තියෙනවා. ඒක මේ එක් අවධිවලදී අනුගමනය කරන අලෙවි කරන උපාය මාර්ගත් අහන බව මතක කරන්න එපා. ගොඩක් වෙලාවට ඒක අහනවා. මේක දැන් මේ බොහොම සරල ප්‍රශ්නයක්නේ. දැන් අපි හිතමු සැපීම් වර්ගයේ නිශ්චිත පිළිතුරු ප්‍රශ්නවලදී ඒක බොහෝ වෙලාවට මුලා තියෙනවා. ඒතර අපි මේකේ දැන් කරන්න දෙයක් නැහැ නේ. මේකේ තියෙන පරිශ්‍රණනේ. මේකෙදි තමයි ප්‍රවර්ධනය. ප්‍රවර්ධනයේ
උපරිම ලෙස දියත් කරන ප්‍රධාන උපාය මාර්ගය වශයෙන්. අනික මිල උපාය මාර්ග හඳුන්වා දෙනවා. පහක් ගත්තොත් දෙකක් නිකන් දෙනවා. නැත්නම් 10% ඩිස්කවුන්ට් දෙනවා. තේරෙනවද? ඒ වගේ මිල උපාය මාර්ගයි ප්‍රවර්ධනයට ප්‍රධාන වල උපාය මාර්ග. වර්ධනවදීදී වෙන්න ඕනේ ඒත් මිල උපාය මාර්ග. මොකද ඉල්ලුම තියෙනවනේ. ඩිස්කවුන්ට් දෙනවා. ඒත් එකම බෙදාහැරීම කාර්යක්ෂම කරන්න ඕන. අඛණ්ඩව වෙළඳපොළට සපයන්න ඕන. බෙදාහැරීම කාර්යක්ෂම කිරීමයි මිල උපාය මාර්ග. පරිණත අවධියේදී දැන් ඉල්ලුම උපරිම වෙනවනේ. විකුණුම් උපරිම වෙනවා. ඒ කියන්නේ ඉලක්ක ගණනුරු කරු සියල්ල මිලදී අරගෙන අවසන්. එහෙනම් නිව් මාකට්ස් නව වෙළඳපොළවල් සොයා ගන්න ඕනේ මේ අවධියේ. අලුත් ගැනුම් කරු භාණ්ඩේ නවීකරණය කරලා ඒකට අලුත් ජීවන චක්‍රයක් ආරෝපණය කරන්න ඕන. ආරූඪ කරන්න ඕන. එතකොට දැන් පැරණි මිලදී ගත්තට පස්සේ මේක අලුත් බවක් ඇති වෙනවා. ඒගොල්ලොත් ඉල්ලුම් කරනවා. තේරෙනවද? ඒක තමයි ප්‍රධානම උපාය මාර්ග වෙන්න ඕනේ. පිරිහින අවධියේදී අනිවාර්යයෙන්ම ආයෝජන සීමා කරන තේරුමක් නෑ. ඉල්ලුම අඩු වෙනවනේ. ආයෝජන සීමා කරලා වෙළඳ පොලේ පුළුවන් තරම් රැඳී සිටින්න බලනවා. බැරි නම් ආයෝජන උපලබ්ධි කරලා වෙනත් මාර්ගයක යොදවනවා. ඒක තමයි ප්‍රධාන උපාය මාර්ග. ඊළඟට සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. මතකනේ? අද ලෝකයේ තියෙන ජනප්‍රියතම ප්‍රබලම සංකල්පය සියලුම ඇල්මැති පාර්ශ්වයන් කෙරෙහි අවධානය යොමු කරන සංකල්පය යන විචල්යන්ගෙන් සමන්විත වේ. ප්‍රධාන අලෙවිකරණ විචල්යන්. ප්‍රධාන අලෙවිකරණ ක්‍රියාදාමයන් 4කින් සමන්විතයි. මතකයිනේ? ගනුදෙනුකරුවාට උපරිම තෘප්තියක් ලබා දෙන්න නම් අලෙවිකරණ සම්පාතේ සමස්ත සංඝටක නැත්නම් උපාංග ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන 4ම මැනවින් ප්‍රශස්තව සමායෝජනය කළා ගනුදෙනුකරුවා වෙත හඳුන්වලා දීලා ඔහුව තෘප්තිමත් කරනවා. ඒක තමයි සමෝදානිත අලෙවිකරණය කියන්නේ. මතකනේ? සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය. ඊට පස්සේ ආයතනයේ සේවකයින් තෘප්තිමත් කරන්න. සුබ සාධන පහසුකම් වැඩි කරලා හොඳින් ගෙවීම් කරලා සේවකව අභිප්‍රේරණය කරලා සේවකව තෘප්තිමත් කරලා ඔවුන්ගේ උපරිම දායකත්වයේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න දායක කරගන්නවා. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කියන්නේ. අභ්‍යන්තර අලෙවිකරණය. අභ්‍යන්තර අලෙවිකරණය. ඊට පස්සේ සමස්ත සමාජයේටම සේවාවක් කරලා සමාජ යහපත ඉෂ්ට කරමින් සමාජයත් එක්ක සම්පූර්ණ සම්බන්ධතා දීර්ඝකාලීන සම්බන්ධතා ඒ කියන්නේ සුභවාදී ආකල්පවලින් දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනගා ගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අඛණ්ඩව අපට ස්ථිර වෙළඳපොළක් ඇති වෙන්නේ. ඒ සමාජයත් එක්ක ඇති කරගන්න සම්බන්ධතා තමයි සම්බන්ධතා වැල තමයි අනාගතයේ අපේ වෙළඳපොළ බවට පත් වෙන්නේ. එහෙනම් ඒකට අපි කියනවා සම්බන්ධතා අලෙවිකරණය කියලා. සම්බන්ධතා අලෙවිකරණය. ඊළඟට මේ තුන් පක්ෂය ගැන හිතනවා වගේම ආයතනය ගැනත් හිතන්න ඕනේ. ආයතනයේ විශේෂයෙන්ම නිෂ්පාදිත වලට මොකද්ද? සන්නම් පක්ෂපාතීත්වයක්. ඒ කියන්නේ වෙළඳ පොලේ පාරිභෝගිකයන්ගෙන් ඒ සන්නම් වලට වැඩි කැමැත්තක් නැඹුරුවක් ඇති කරගන්න. කීර්තිනාමය වර්ධනය කරගන්න. පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙන්න. ආචාර ධර්ම අනුගමනය කරන ව්‍යාපාරිකයෙක් ලෙස සමාජ වගකීම් ඉටු කරන ව්‍යාපාරිකයෙක් වශයෙන් ඉදිරියට යන්න. ඒකෙන් ඉතා ඉහළ ප්‍රතිරූපයක් සමාජය තුළ ඇති කරගන්න. මොකද්ද? කාර්යඵල අලෙවිකරණය. අවසන් එක තමයි කාර්යඵල අලෙවිකරණය. ජන විචලනගේ සමානයුක්තයි. මේකම අහන්න පුළුවන් සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයට අයත් ප්‍රධාන විචල්‍යයන් නම් කර එම විචල්‍යයන් මගින් ඉලක්ක කරන පාර්ශ්වයන්ද නම් කරන්න කිව්වොත් අපිට තියෙන එක යට ලියන්න. එක ලිව්වා සමෝදානිත අලෙවිකරණය හයිෆන් එකක් දැම්ම ලිව්ව කවුද? ගනුදෙනුකරු. දෙක ලිව්වා අභ්‍යන්තර අලෙවිකරණය හයිෆන් එකක් දැන් ඉස්සරහට ලියන්නේ කවුද? සේවකයි. තුන සම්බන්ධ අලෙවිකරණය ඉදිරියෙන් ලිව්ව සමාජය, සමස්ත සමාජය. හතරවෙනි එක කාර්යඵල අලෙවිකරණය ඉස්සරහන් ලියන්නේ මොකද්ද? අදාළ ආයතනය. එහෙමත් ලියන්න වෙන්න පුළුවන්. ඒකට සූදානම් ඉන්න ඕනේ. තේරෙනවනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2011 විභාග ප්‍රශ්න. දන්තාලේප නිෂ්පාදකයෝ තම නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීමේදී ඇසුරුම් වර්ග 3ක් උපයෝගී කරගනී. දන්තාලේප නෙවෙයි බොහෝ
නිෂ්පාදකයෝ තමන්ගේ නිමෙවුම් සඳහා ඇසුරුම් වර්ග 3ක් භාවිතා කරනවා. එම ඇසුරුම් වර්ග වලින් හිස්ව ඇති වර්ග දෙක ලියා දක්වන එකක් තමයි ප්‍රාථමික ඇසුරුම. මොකද්ද? ප්‍රයිමරි පැකේජ් එක. ඒ කියන්නේ අර දන්තාලේප ටියුබ් එක කියන එක. ඒ ටියුබ් එකේනේ මුලින්ම දන්තාලේප ස්පර්ශ වෙන්නේ. භාණ්ඩයක් පළමුව ස්පර්ශ කරන පළමුව ඇසුරුම් කොටස තමයි ප්‍රයිමරි පැකේජ් කියන්නේ. දන්තාලේප ටියුබ් එක. දෙවෙනි එක මොකද්ද? ද්විතීයික ඇසුරුම. ද්විතීයික ඇසුරුම. ඒ කියන්නේ දන්තාලේප ටියුබ් එක බහාලන අර වෛවරණ ආකර්ෂණීය කාඩ්බෝඩ් ඇසුරුම. ඒතර ටියුබ් එකටත් ඒකෙන් ආරක්ෂාවක් සැලසෙනවා දන්තාලේප වලටත් පාරිභෝගික ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක තමයි දෙවෙනි ඇසුරුම් කොටස. මොකද්ද? ද්විතීයික ඇසුරුම. තුන්වෙනි එක තමයි තෘතීය ඇසුරුම. ඒ කියන්නේ දන්තාලේප දෙවෙනි ඇසුරුම සහිත දන්තාලේප කාඩ්බෝඩ් පෙට්ටි බන්ඩල් පෙටි 24 48 100 ඒ වගේ දාන විශාල කාඩ්බෝඩ් ඇසුරුම නම් අපි ඒකට කියනවා තෘතීය ඇසුරුම. ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා විශේෂ ඒ විශාල කාඩ්බෝඩ් පෙට්ටි නිසා. තේරෙනවද? එහෙනම් අපි ඒකට කියනවා තෘතීය. නැත්නම් ප්‍රවාහන ඇසුරුම. ट्रांसपोर्ट पैकेज किया පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඉන් අනතුරුව ඔවුන් තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හෝ සේවා නිපදවා අලෙවි කර එමගින් ආයතනයට ලාභයක් ලබා දී යුතුය යන සංකල්පය හිස්තැනක් ලෙස හැඳින්වේ. මොකද්ද මේ අහන්නේ? අලෙවි කරන සංකල්පයන් යහන්නේ. පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඉන් අනතුරුව ඔවුන් තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හෝ සේවා නිපදවා අලෙවි කර එමගින් ආයතනයට ලාභයක් ලබා දී යුතු යන සංකල්ප. හරිනේ? අවශ්‍යතා හඳුනගෙන පරිභෝගික අවශ්‍යතා මුලින්ම හඳුන ගන්න ඕනේ. ඉන් අනතුරුව ඔවුන් තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හෝ සේවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවා අලෙවි කරන්න ඕනේ. එහෙම කළොත් තමයි ආයතනයේ ඉලක්ක නැත්නම් ලාභය ඇතුළු අලෙවි කරන ඉලක්ක ළඟා කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලිව මේ කියනවා පරිභෝගික අවශ්‍යතා කෙරේ අවධානය යොමු කරන්න. ඒව තෘප්තිමත් කළ හැකි භාණ්ඩ ආසේවා සපයන මොකද්ද? අලෙවි කරන සංකල්පය අනිවාර්යයෙන්. අලෙවි කරන සංකල්පය. අලෙවි කරන සංකල්පය. ලෙස හැඳින්වේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. භාණ්ඩ භාවිතය අනුව පාරිභෝගික භාණ්ඩ හා කාර්මික භාණ්ඩ වශයෙන් වර්ග කරනවා. අපි දන්නවා භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණය පාරිභෝගික කාර්මික. ඒ කියන්නේ පුද්ගලික පරිභෝජන චේතනාවෙන් කුටුම්බයක පාවිච්චි කිරීම චේතනාවෙන් පුද්ගලයන් අත්පත් කරගත්තොත් පාරිභෝගික භාණ්ඩයක්. ව්‍යාපාරික පැවැත්මට හෝ වෙනත් භාණ්ඩ නිපදවීම නැත්නම් පාරිභෝගික භාණ්ඩ නිපදවීම සඳහා ව්‍යාපාරත්පත් කරගත්තොත් ඒක කාර්මික භාණ්ඩයකයි භාවිතය අනුව කියන්නේ. භාවිතය කරන්නේ කුමක් සඳහාද? කවුද? තම පරිභෝජනය සඳහාද? කවුද පාරිභෝගිකයෙක් නම්? ඒක පාරිභෝගික භාණ්ඩයක්. භාවිතය කරන්නේ කවුද? ව්‍යාපාරිකයෝ. කුමක් සඳහාද? වෙනත් භාණ්ඩ නිපදවීම. වෙනම් කාර්මික. ඒකයි භාවිතය අනුව තේරෙන්නේ. භාවිතය අනුව කියන එකේ තේරුම ඒකයි. භාවිතය අනුව කියන්නේ ඒකයි. තව දුරටත් පාරිභෝගික භාණ්ඩ බෙදෙන කොටස් හතරකට. මොනවද? පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසිව් භාණ්ඩ. මතකනේ? නිතර මිලදී ගැනීම පුරුද්ද නිසා කෙලින්ම සන්නම් නාමයෙන්ම ඉල්ලනවා භාණ්ඩ. තොරතුරු විමසන්නේ වෙළඳ පොලේ කාලයක් ගත කරන්නේ. මට දෙන්න ඇස්ට්‍රා මාගරින් එකක්. මට දෙන්න ඇට්ලස් බෝල් පොයින්ට් පෙන් එකක්. කෙලින්ම නම කියලා ඉල්ලන්නේ. තේරෙනවද? මට දෙන්න සූර්ය ලකුණු ගිනි පෙට්ටියක්. පහසු භාණ්ඩ. සාප්පු භාණ්ඩ කියන්නේ තේරීමක් කරනවා. මොකද සමජාතීය භාණ්ඩ කීපයක් තියෙනවා අසමාන සන්නම් මැඩති. විවිධ නිෂ්පාදකයන්. ඉතින් තෝරනවා. මිල, ප්‍රයෝජන, කල් පැවැත්ම ඒ වගේ සාධක ඔස්සේ තෝරලා මිලදී ගන්න. ඇඳුම් පැළඳුම්, විසිතුරු භාණ්ඩ, පාවහන් ඒ වගේ සාප්පු භාණ්ඩනේ. විශේෂිත භාණ්ඩ කියන්නේ විශේෂිත අවශ්‍යතාවයක් මත විශේෂිත සන්නමකට මැදිහත් වෙලා විශේෂිත සන්නමක් පාදක කරගෙන දැඩි ලෙස තොරතුරු විමර්ශනය කර දැඩි ආයාසයක් දරා මිලදී ගන්න භාණ්ඩ. විශේෂයෙන්ම සුකෝභෝගී මෝටර රථ, මනාලියන්ගේ ඇඳුම් වැනි දේවල් විශේෂිත භාණ්ඩ. නොසිව් භාණ්ඩ කියලා එක මතකයිනේ.
මෙතෙක් මිලදී ගන්න උනන්දු නොවන භාණ්ඩ එක්ක වෙළඳ පොලේ විකුණන්න තියෙන බව දන්නේ නැහැ. එක්ක දැනගත්තත් ඒ භාණ්ඩේ ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මිලදී ගන්න උනන්දු වෙන්නේ ඉල්ලන්නේ නැහැ. නුසුළු භාණ්ඩ. හරි. එහෙනම් පහසු භාණ්ඩ සාප්පු භාණ්ඩ විශේෂිත භාණ්ඩ සහ නොසෙවූ භාණ්ඩ unsold goods. භාණ්ඩ වශයෙන්ද කාර්මික භාණ්ඩ නැවත කොයිද කොටස් තුනකට බෙදනවනේ. වශයෙන්ද වර්ග දෙකක් මොනවද? එකක් තමයි ද්‍රව්‍ය හා කොටස්. වෙනත් භාණ්ඩ නිපදවීමට ගන්න භාණ්ඩ බොහෝ වෙලාවට කාර්මික භාණ්ඩ කියන්නේ. ව්‍යාපාරයේ පැවැත්මට හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා. ව්‍යාපාරයේ පැවැත්ම කියන්නේ මොකද්ද? දැන් ව්‍යාපාරයේ හොඳම කළමනාකරු සුපිරි කළමනාකරු ඉන්නවනේ ඒගොල්ලෝ ව්‍යාපාරේ රැඳෙන තරමට ව්‍යාපාරයේ පැවැත්ම සාතික වෙනවා. ඒගොල්ලෝ ගියොත් ඒ තනතුරේ වගකීම් ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න අනිත් අයට අපහසු වීම මත ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ප්‍රවාහන පාසුකම් සපයන්න වඩා සුඛෝභෝගී බෙන්ස් වගේ මෝටර රථයක් ගන්නවා. ඒගොල්ලන්ට ප්‍රවාහන පාසුකම් දෙන්න. ඇයි ඒගොල්ලෝ රඳව ගන්න ව්‍යාපාරයේ පැවැත්මට. එහෙනම් ඒක කාර්මික භාණ්ඩය. අමුද්‍රව්‍ය ගන්න මොකටද වෙනත් භාණ්ඩ හදන්නේ? ඒකත් කාර්මික භාණ්ඩය. එහෙනම් එකක් තමයි ද්‍රව්‍ය හා කොටස්. ද්‍රව්‍ය හා කොටස්. කියන්නේ ස්පෙයා පාර්ට්ස් විසින් මේ කොටස් කියන්නේ. අනිත් එක තමයි ප්‍රාග්ධන අයිතම මතකනේ කැපිටල් අයිටම්ස් විශේෂයෙන්ම වෙනත් භාණ්ඩ නිපදවන්න භාවිතා කරන පාදක කරගන්න යන්ත්‍ර උපකරණ තමයි මෙතනට අයිති වෙන්නේ. ප්‍රාග්ධන අයිතම. හා සැපෙවුම් හා සේවා නැත්නම් සප්ලයිස් ඇන්ඩ් සර්විසස්. මේකටම කියනවා කාර්මික සේවාවන් කියලා කියනවා. ඉන්ඩස්ට්‍රියල් සර්විසස් කියලා කියනවා. සැපෙවුම් ඒ කියන්නේ අලෙවියෙන් පස්සේ අපිට යම් යම් දේවල් කරනවා. භාණ්ඩ ප්‍රවාහනය කරලා දෙනවා. සවි කර දෙනවා. නඩත්තු උපදෙස් සපයනවා. සර්විස් එක ලබා දෙනවා. තේරෙනවද? ඒ වගේම ස්පෙයා පාර්ට්ස් ගෙවුනොත් අපිට ස්පෙයා පාර්ට්ස් සපයනවා. ඒවා තමයි සැපෙවුම් හා සේවා කියන්නේ. සැපෙවුම් හා සේවා. වරහතුළු දාන්න පුළුවන් කාර්මික සේවා කියන්නේ තෝකමයි. එහෙම ඒ කිව්වත් හරියි. ඉන්ඩස්ට්‍රියල් සර්විසස් කියන එක කාර්මික සේවා. වශයෙන් වර්ග කර දැක්විය හැකියි. දැන් මේවා බොහොම සරල ප්‍රශ්න මේවා තමන්ගේ උළුගඩියේ තියෙන්න ඕන කිසිම පාඩම් කිරීමකින් තොරව ආයාසකින් තොරව නිකන් ඉබේ ගලාගෙන ඉන්න ඕන. තමන්ගේ දැනුම් බලාගාරයෙන් විෂය බලාගාරයෙන් නිකම්ම තමන්ට ඉල්ල ගන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. අලෙවිකරණ මිශ්‍රයේ විචල්යන් 1 2 3 4 1 2 3 4 යන කොටුවලද එක් එක් විචල්‍යයට අදාළ උපකරණ 4 එක් එක් විචල්‍යයට අදාළ උපකරණ 4 බැගින් BC හා D යන කොටුවලද දැක්වෙන ආකාරයට පහත සරහන සම්පූර්ණ කරන්න. ඒ ඕනේ දීලා තියෙන උත්තරේ. මොකද මේ දීලා තියෙන්නේ අලෙවිකරණ සම්පාතය. අලෙවිකරණ මිශ්‍රය. මාකටින් මික්ස් 4 piece අලෙවිකරණේ හදවත මතකයිනේ. බොහොම සරලව දීලා තියෙනවා. අලෙවිකරණ සම්පාතේ මුලින්ම 1 2 3 4 දෙන දේවල් බලන්නකො. 1 සන්නම්. ඒ කියන්නේ අදාළ උපකරණ තමයි මේ තියෙන්නේ. සන්නම්, ඇසුරුම, වගකීම, ගුණත්වය. ඒ කියන්නේ නිෂ්පාදිතය කියන එකට මේ කියන්නේ ප්‍රොඩක්ට්. එහෙනම් මේකට අනිවාර්යෙන් ප්‍රොඩක්ට් වෙන්නම ඕනේ. නිෂ්පාදිතය වෙන්නම ඕනේ. නිෂ්පාදිතය. මොකද ඒකට වෙන එකක් දාන්න බෑ. දැන් මේක අනුපිළිවෙලක් නෑ. දැන් මේක ඕන එකක් දාන්න පුළුවන් මෙතනට බෑ. මෙතන මොකද නිෂ්පාදිත උපකරණ දීලා තියෙනවනේ. මෙතනට ඕන එකක් දෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන මිල දාන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවර්ධනය නැත්නම් ස්ථාන අපි මිල දාමුකෝ. දෙවෙනි එක මිල. ප්‍රොඩක්ට් ප්‍රයිස් එහෙම අපිට හුරු ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් එහෙමනේ ඉන්නේ. මිල ප්‍රයිස් දැම්මොත් මොනවද එන්නේ? උපකරණ මොනවද? පළවෙනි එක තමයි ලකුණු කළ මිල. භාණ්ඩයට අපි ආරෝපණය කරන මිලනේ මාකප් ප්‍රයිස්. එක ලකුණු කළ මිල. ලකුණු කළ මිල. තව මොනවද? තව දෙන්න පුළුවන් වට්ටම් ඩිස්කවුන්ට්. අපි ලකුණු කළ මිලනුත් කිසියම් ප්‍රතිශත අඩු කරනවා නේ. පාරිභෝගික මිලදී ගන්න පොළඹවන්න වට්ටම්.
තව එකක් ලියමු. ඔව්. මේක අවශ්‍ය වෙන්නේ මේ උපකරණ දෙකයි විභාගයට අපේක්ෂා කළේ. හතරක්ම ඕනේ නැහැ. දෙකක් ලියුවොත් ඇති. අනිත් එක මොකක්ද? වාරික පහසුකම්. දැන් එකවර මිල අධික බහන්න යන්න එකවර මුදල් ගෙවන්න බෑනේ. එහෙනම් කොටස් වශයෙන් ගෙවන්න. වාරික පහසුකම්. වාරික පහසුකම්. ඊළඟට තුන්වෙනි එක ගමු product price place ස්ථානය. ස්ථානය නැත්නම් බෙදහැරීම කියන එකනේ. එතනට අයිති පළවෙනි එක බෙදහැරීමේ මාර්ග distribution channels. අපි දන්නවා ශූන්‍ය මට්ටමේ බෙදහැරීම් මාර්ග තියෙනවා. එක් මට්ටමේ නැත්නම් තනි මට්ටමේ බෙදහැරීම් මාර්ග, ද්වි බෙදහැරීම් මාර්ග නැත්නම් මට්ටම් දෙකේ බෙදහැරීම් මාර්ග සහ මට්ටම් තුනේ ත්‍රි මාර්ග කියලානේ. ඒ වගේ බෙදහැරීමේ මාර්ග. බෙදහැරීමේ මාර්ග. ඊට පස්සේ විකුණුම් ස්ථාන. මිලදී ගත හැකි ස්ථාන, විකුණුම් ස්ථාන. ඊට පස්සේ ඉන්වෙන්ටරි සිස්ටම් තොග රඳව ගැනීම. දැන් අනිවාර්යයෙන්ම පාරිභෝගික ඉල්ලුවාම සපයන්න අනිවාර්යයෙන්ම මේ හැම විකුණුම් ස්ථානයකම ප්‍රමාණවත් තොග මට්ටම රඳව ගන්න ඕනේ. තොග රඳවා ගැනීම ඉන්වෙන්ටරි. තොග රඳවා ගැනීම. අවසන් එක ඔසවි දාමු ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය. ඒකට අපි දාන්න පුළුවන් කීපෙම තියෙනවනේ. ප්‍රචාරණය. තව විකුණුම් ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රවර්ධනය. තව මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා. තව පෞද්ගලික අලෙවිය, ඍජු අලෙවිකරණය, අන්තර්ක්‍රියාකාරීත්ව අලෙවිකරණය, ඉන්ටරැක්ටිව් මාර්කටිං. ඒ වගේ කීපයක්ම තියෙනවා. දෙකයි අවශ්‍ය වෙන අපිට ප්‍රමුඛ ස්ටෑන්ඩ් බයිත් එක්ක ලියුවා. එච්චරයි. සම්පූර්ණ ලකුණු දෙකයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්න. වෙළඳපොලේ පවත්නා තරඟකාරී නිෂ්පාදිතවල මිල සැලකිල්ලටගෙන මිල නියම කිරීමේ ක්‍රමය හිස්තැනක් ලෙස හඳුන්වයි. දැන් වෙළඳපොලේ අධික තරඟයක් නම් පවතින්නේ අපිට මිල සම්බන්ධ ඒකමිතික තීන්දුව ගන්න අපහසුයි. අපිට ආවේනික මිල ක්‍රමයක් හඳුන්වා දෙන්න අපහසුයි. මොකද වෙළඳපොලේ තියෙනවා අධික තරඟයක්. නැත්නම් අපි කියන පූර්ණ තරංකාරී තත්වයක්. පර්ෆෙක්ට් කම්පිටිෂන් සිටුේෂන් එකක්. එහෙමනම් තරංකරුවෝ ගොඩක් ඉන්නවා. තරංකරුවන්ගේ මිලට වඩා වැඩි මිලක් නියම කරොත් අපේ භාණ්ඩ ඉල්ලුම් කරන්නේ නැහැ. තරංගකරුවන්ගේ මිලට වඩා අඩු මිලක් නියම කරොත් බාල භාණ්ඩයක් කියලා ඒත් ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හොඳම දේ තරංගකරුවන්ගේ මිල රේඛාව තියෙනවනේ. ඒ මිල රේඛාවට සමාන මිලක්. ඒකට චූට්ටක් එහෙම අඩු වෙන්න ඕන කමක් නැහැ. රුපියල් 150 න 155 145 ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා අඩු වැඩි කරන්න හොඳ නැහැ. එහෙම මිලක් තමයි අපි අනුගමනය කරන්න ඕන තරංගේ වැඩි නිසා. තරංගේ අඩු නම් අපිට ආවේනික මිලක් දාන්න පුළුවන්. ඒ නිසා අපිට මේ මිල තීරණය කිරීම සම්බන්ධයෙන් පවතින බලය අපිට අඩු වෙතන තරංගේ වැඩි නිසා. එහෙනම් අපි පවත්නා තරංකාරී නිෂ්පාදිත වල මිල සැලකිලිටගෙන ඊට තේරෙනවද? ඊට මිල නියම කරනවා කියන්නේ ඊට අනුරූප ඊට සමගාමී මිලක් තමයි නියම කරන්නේ. මොකක්ද ඒකට කියන්නේ? going rate pricing. මොකද්ද? පවත්නා මිල. පවත්නා මිල. පවත්නා මිල. going rate කියන්නේ ඕක තමයි. going rate price. පවත්නා මිල. ඊළඟට සන්නමක් ලියාපදිංචි කර නීත්‍යානුකූල තත්ත්වයක් ලබාගත් විට එය හිස්තනක් ලෙස හැඳින්වේ. දැන් සන්නම මතකයිනේ. තරංගකාරී නිෂ්පාදිත වලින් සිය නිෂ්පාදිත වෙළඳපොළට වෙන්කර හඳුන්වා දීමට අලෙවිකරුවන් විසින් භාවිතා කරන ප්‍රකාශ කළ හැකි නාමයක් හෝ දෘශ්‍යමාන ලාංඡනයක් තමයි සන්නමක් කියන්නේ. ඒක අනුකරණය කරන්න පුළුවන්. ඒකට නීත්‍යානුකූල භාවයක් නැහැ. නමුත් 2003 අංක 6 දරන ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාල පනත යටතේ ඒක පුළුවන් ලියාපදිංචි කරන්න
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය තුල. තේරුණාද? එහෙම ලියාපදිංචි කරොත් අපි ඒකට කියනවා මොකද්ද? වෙළඳ ලකුණක් කියලා. එහෙනම් සන්නම ලියාපදිංචි කිරීමත් සමගම වෙළඳ ලකුණක් බවට කන්වර්ට් වෙනවා. ඔටෝමැටිකලි කන්වර්ට් වෙනවා. ඒක අනුකරණය කරන්න බෑ. මොකද ඒක ගැසට් කරනවනේ. රජයේ පොදු ලිඛිත සංනිවේදන මාධ්‍ය වන ගැසට් පත්‍රයේ නිවේදනයක් ප්‍රසිද්ධ කරනවා. මෙන්න මේ සන්නම අසවල් නිෂ්පාදකයාගේ අසවල් භාණ්ඩ වලට අදාළ සන්නමක් බව. ඊට පස්සේ ඒක අනිවාර්යයෙන් ට්‍රේඩ් මාක් එකක් බවට පත් වෙනවා. කාටවත් අනුකරණය කරන්න බෑ. ගැසට් පත්‍රයේ දැක්කේ නැහැ කියලා සමාවයි දින්න බෑ. අධිකරණ මේ ප්‍රශ්නයක් આવොත් උසාවි නඩු පැවරුවොත් අනිවාර්යයෙන් සාධාරණ වන්දි මුදලක් ගෙවන්න වෙනවා. කෝටි ගාණක වන්දියක් ගෙවන්න වෙනවා. එහෙනම් රැකවරණයක් ලැබෙනවා. එහෙම ලැබුණම අපි ඒකට කියන මොකද්ද? සන්නමක් ලියාපදිංචි කර නීත්‍යානුකූල තත්ත්වයක් ලබාගත් විට එය වෙළඳ ලකුණක්. සන්නමක් නෙතින සන්නමකම සන්නම් නාමයක් වෙන්නත් පුළුවන්. සන්නම් නාමයක් නම් වෙළඳ නාමය ට්‍රේඩ් නේම්. සන්නම් ලකුණක් නම් වෙළඳ ලකුණ වෙනවා. ට්‍රේඩ් මාක් වෙනවා. අපි වෙළඳ ලකුණ කියලා දාමු ප්‍රශ්නයක් නෑ. වෙළඳ ලකුණ. නැත්නම් වෙළඳ නාමය දෙකම හරි. කිසි ප්‍රශ්නයක් නෑ. ලෙස හැඳින්වීම. ඊළඟ ප්‍රශ්නය 19 යන්න. විෂම ගති ලක්ෂණ වලින් යුත් සමස්ත වෙළඳ පොළ සමජාතීය ගති ලක්ෂණ වලින් යුත් කණ්ඩායම් වලට බෙදාවෙන් කිරීම. විෂම ගති ලක්ෂණ වලින් යුත් සමස්ත වෙළඳ පොළ දැන් වෙළඳ පොළ කියන්නේ පාරිභෝගිකවනේ. ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ විෂමයි. වයසද, රුචිකත්වයේද, ජීවන රටාවද හැම දෙයක්ම වෙනස්නේ. ඒ විෂම ගති ලක්ෂණ වලින් යුත් සමස්ත වෙළඳ පොළ සමජාතීය ගති ලක්ෂණ, සමාන ගති ලක්ෂණ, සමජාතීය ගති ලක්ෂණ වලින් යුත් කණ්ඩායම් වලට බෙදාවෙන් කිරීම. මොකද්ද කියන්නේ? වෙළඳ පොළ ඛණ්ඩ කිරීම නැත්නම් වෙළඳ පොළ ඛණ්ඩනය, මාකට් සෙග්මන්ටේෂන්. වෙළඳ පොළ ඛණ්ඩනය කිව්වොත් ඇති. ඛණ්ඩ කිරීම. ඒ ඛණ්ඩනයන් අතරින් අපි දුම් වෙළඳ පොළ කොටස් 5කට ඛණ්ඩ කළා කියලා. ආයතනයේ සම්පත් හැකියාව අනුව වඩාත් හොඳින් සේවය කළ හැකි වාසිදායක වෙළඳ පොළ ඛණ්ඩ. කියන්නේ වැඩිපුරම ලාභ ලබන්න පුළුවන් වෙළඳ පොළ ඛණ්ඩේ. වඩා ව්‍යාපාරයට වඩාත් වාසිදායක වෙළඳ පොළ ඛණ්ඩයකට සේවය කිරීමට තෝරගතොත් අරමුණු කරගත්තොත් අපි කියන්නේ මොකද්ද? ඉලක්ක වෙළඳ පොළ. මතකනේ? වෙළඳ පොළ ඛණ්ඩනයයි ඉලක්ක වෙළඳ පොළයි. කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ සමීපතම සංකල්ප දෙක කියන එකත් අමතක කරන්නම එපා. පැහැදිලිනේ? රයිට්. බලමු ඊළඟ ප්‍රශ්නයත්. ආයන්න. පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. මං කිව්වේ මතකද? අලෙවිකරණ සම්පාතය ව්‍යාපාරික දෘෂ්ටියෙන් 4Ps කියන්නේ. ඕක ගනුදෙනුකරුවත් පාරිභෝගික දෘෂ්ටියෙන් කියන්නේ 4Cs කියලා. නැත්නම් සිවා මුරලිගේ ලියන්න පුළුවන්. ඒක නිතර විභාගෙට දෝලණය වෙනවා. දැන් අලෙවිකරණ මිශ්‍රය අලෙවිකරු දෘෂ්ටියෙන් තමයි මේ කියන්නේ 4Ps. මේ 4Ps. අලෙවිකරණ මිශ්‍රයේ ගනුදෙනුකරුගේ දෘෂ්ටියෙන් මොකද්ද කියන්නේ 4Cs. 4Cs. හෝ සිවා මුරලි. සිවා මුරලි. එහෙනම් අලෙවිකරු දෘෂ්ටියෙන් කියන ප්‍රොඩක්ට් නිෂ්පාදිතේ ඉතා ස්තරම් නිෂ්පාදිතයක් බව. ඒගොල්ලෝ පෙන්වන්නේ ඉතින් ලෝකෙන් හොඳම නිෂ්පාදිතේ තියෙන ඒගොල්ලන් කියලානේ. නමුත් අපිට අපි බලන්නේ අපේ අවශ්‍යතාවය අපේ වුවමනාව සපුරාලනොත් අපට විසඳුමක් ලැබෙනවද කියන එක. කස්ටමර් සොලියුෂන් කියන එක මතකනේ. කස්ටමර් සොලියුෂන්. කස්ටමර් සොලියුෂන්. මොකද්ද? පාරිභෝගික විසඳුම. පාරිභෝගික විසඳුම. මිල. අලෙවිකරු දෘෂ්ටිය ඒගොල්ලෝ කියන්නේ සාධාරණ මිල. අඩුම මිලකට බහන සපයන්නේ ඒගොල්ලෝ කියලා ඒත්තු ගන්න හදන්නේ. අපි බලනවා ඒක ඇත්තටම අඩු මිලක්ද? එහෙනම් අපේ පාරිභෝගික පිරිවැය අඩු වෙන්න ඕනේ. කස්ටමර් කොස්ට් කියන එකනේ. කොස්ට්. පාරිභෝගික පිරිවැය. දිහා තමයි බලන්නේ. ඒක අඩු වෙනවද කියන එක. ස්ථාන බෙදහැරීම. ප්ලේස් මික්ස්. ඒගොල්ලෝ කියන්නේ පාරිභෝගයට පහසු ඕනම ස්ථානයක මිලදී ගන්න පුළුවන් විදියට හොඳින් බෙදහැරීමේ ජාලයක් තුලින් කාර්යක්ෂම බෙදහැරි බව. නමුත් අපි බලනවා කන්වීනියන්ස් පහසුව නේ. අපිට පහසු ස්ථානයක මිලදී ගත හැකිද කියන එක. කන්වීනියන්ස්.
කන්වීනියන්ස් පාරිභෝගික පහසුව. පාරිභෝගික පහසුව. ඊළඟට ප්‍රවර්ධනය. ඒගොල්ලෝ කියන්නේ පාරිභෝගිකයා නොමග යවන්නේ නැති වන විදියට පාරිභෝගිකයාට වඩා හොඳ මිලදී ගැනීමේ තීරණයක් ගැනීමට අවශ්‍ය සියලු තොරතුරු නොඅඩුව සපයන බව. නමුත් අපි බලන්නේ පාරිභෝගික පැත්තෙන් අපිට අවශ්‍ය තොරතුරු නිවැරදිව sannivedanaya වෙනවද කියන එක. එහෙනම් මෙතන එන්නේ communication. communication ඒ කියන්නේ sannivedanaya. ඕකද අපි පෙන්නන්නේ හෝ සිවා මොඩල් එකේ. මේකත් හරි. මේ විදිහට මේක ලියන්න පුළුවන්. S වලින් කියන්නේ S වලින් කියන්නේ solution කියන එකමයි. විසඳුම කියන එක පාරිභෝගික වුවමනාව ඉෂ්ට කරන විසඳුම. තේරෙනවද? ඊට පස්සේ I වලින් කියන්නේ සිවානි ඔව්. I වලින් කියන්නේ information. තොරතුරු කියන එක අපි කියන්නේ අපිට මිලදී ගැනීමේ තීරණයක් ගන්න අවශ්‍ය සීල තොරතුරු ලැබෙනවද කියන එක. තොරතුරු. අර sannivedana කියපු එකම තමයි. තොරතුරු. ඊට පස්සේ V වලින් කියන්නේ value කියන එක. value. ඒ කියන්නේ වටිනාකම. ඒ කියන්නේ ප්‍රයිස් කියන එක අපිට වටිනාකමක් තියනවාද ඒක අපිට අගයක් තියනවාද අගය එවත් වටිනාකම අගය ඊළඟට සිවා ඒ කියන්නේ access 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 ඒ කියන්නේ ළඟා විය හැකි බව ළඟා විය හැකි බව ඒ කියන්නේ මිලදී ගන්න අදාළ වෙළඳපොළ ස්ථාන වෙත පහසුවෙන් අපට යන්න පුළුවන්ද නැද්ද? අපහසුවෙන් යන්න පුළුවන් නම් අපි මිලදී ගන්නේ නැහැ. මෙහෙම ලිව්වොත් හරි. ඔය දෙකම හරි. මතකයිනේ? රයිට්. අපි ඊට පස්සේ බලමු 2013 විභාග ප්‍රශ්න ඉහත රූප සටහනින් මේක රූප සටහනේ පේපර් එකේ මෙතනට ස්ලයිඩ් එකේ බදින්න තමයි පැත්තට දැම්මේ. ඉහත රූප සටහනින් නිරූපණය කෙරෙන නිෂ්පාදිත ජීවන චක්‍රයේ අධීර 4 වනුයි. අධීර 4 වනුයි. දැන් මේ ජීවන චක්‍රේ තරම්ම හොඳ නෑ මේ හැඩය. කියන්න එපා ඉතින්. දැන් මේක නික අපිට පේන්නේ අපේ රටේ තියෙන සමනල කන්ද වගේනේ, ශ්‍රීපාද කන්ද වගේනේ. ශ්‍රීපාද කන්ද වගේ වෙන්න බෑ මේ වක්‍රය. දැන් මේ තියෙන්නේ විකුණුම් වක්‍රය. භාණ්ඩික ජීවන චක්‍රේ විකුණුම් වක්‍රෙන් මේ තියෙන්නේ. කාලේ විකුණුම්. විකුණුම් වක්‍රයේ විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවක් නෑ ඇත්තටම. තේරෙනවද? ඇත්තටම ඔබ දන්නවනේ මේක කරන්න ඕන ක්‍රමය. තේරුණාද? හරියට ගත්තොත් ඕක එන්න ඕනේ මේ විදිහටයි නේ. කොහොමද එන්න ඕනේ? ඕක හරියට ඇඳලා එන්න ඕනේ මේ විදිහට. කොහොම එන්න ඕනේ? හේතුව දැන් මේ තියෙන්නේ හඳුන්වා දෙන අවධිය. මේ තියෙන්නේ වර්ධන අවධිය. මේ තියෙන්නේ
පරිණත අවධිය. මේ තියෙන්නේ පිරිහෙන අවධිය. කොහොමද යන්නේ ඕක? තේරුණාද? දැන් සංවර්ධන අවධිය මේක පෙන්වන්නේ නැහනේ. මමත් පෙන්වන්නේ නැහැ නිසා. සංවර්ධන අවධියේදී ඇත්තටම විකුණුම් ආදායමක් නැහනේ. විකුණුම් වක්‍රයක් පෙන්වන්න බෑ. බැරි නිසා වෙන්නේ නැති ඒක කන්ට්‍රෝල් චීෆ් අරගෙන නැහැ. අපි ගන්න ඕනේ මේක තියෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ විකුණුම් නැහනේ. පරිශ්‍රණ කරනවා, නියදි හදනවා, ඒවට අවශ්‍ය තොරතුරු ක්‍රැෂ් කරනවා, පාරිභෝගික හමු වෙනවා. ඒගොල්ලෝ හමු වෙන්න ගමන් වීදම් යනවා, අතිරේක වීදම් යනවා. වීදම් තියෙන තනිකර ලාභයි. විකුණුම් නැහැ, ලාභත් නැහැ. දෙවන අවධියේ තමයි හඳුන්වා දීම කරන්නේ. නේ පුළුල් ලෙස ප්‍රවර්ධනයක් කරනවා. නමුත් විකුණුම් වැඩි වෙන්නේ සෙමින්. මේ තියෙන්නේ. විකුණුම් බොහොම සෙමින් වැඩි වෙන්නේ. තේරුණාද? හේතුව උපේක්ෂා සහගතයි. එකිනෙකා බලන් ඉන්න අනිත් අය පරිභෝජනය කරාම මොකද වෙන්නේ? ප්‍රතිඵලය හොඳ නම් ගන්න නැත්නම් නිකයි ඉන්නේ. ඒක ටික දෙනෙක් තමයි ගන්න. එහෙනම් තුන්වන අවධි මේ දෙක සංවර්ධනයක මෙහෙනේ තියෙන්නේ. තුන්වන අවධිය තමයි වර්ධන අවධිය. ඒක හොඳයි. දැන් මිනිස්සු භාණ්ඩේ තේරුම් ගත්තා. ප්‍රයෝජනයක් තියෙනවා. දැනගත්තා. දැන් මිනිස්සු ඉල්ලනවා. ඉල්ලුම වැඩි වෙනවා. වේගෙන් විකුණුම් මේ දල බැවුමක් වශයෙන් ඉහළ යනවා. ලාභත් ඉහළ යනවා. ඊට පස්සේ එනවා පරිණත අවධිය. ඒ කියන්නේ ඉලක්ක වෙළඳ පොලේ සියලුම ගනුදෙනු කරු අපේ භාණ්ඩේ මිලදී අරගෙන අවසන්. වෙන ගන්න කෙනෙක් නැහැ. විකුණුම් උපරිම වෙලා, ලාභ උපරිම වෙලා එක දිගු කාලයක් මේ සීගිරිගල වගේ ස්ථාවර මට්ටමක දිගු කාලයක් නේද. බලන්න මේ ඔක්කොම කාලෙ කෙටි කාලීනෝ. ඒ වගේ කීප ගුණ අවුරුදු 10ක් 15ක් 20ක් 40ක් 50ක් වෙන්න පුළුවන්. ඊටත් වැඩි කාලයක් වෙන්න පුළුවන් මේ පරිණත කාලේ. නමුත් තවත් කාලයක් යනකොට අලුත් භාණ්ඩවල සාර්ථකත්වය මත අපේ භාණ්ඩවල යල්පැන ගිය ස්වරූපයක් දැක්කොත් පාරිභෝගිකෝ ප්‍රතික්ෂේප කරනවා. ඉල්ලුම බිඳුවම අඩු වෙනවා. ඒක තමයි පිරිනව අවධිය කියන්නේ. තේරෙනවද? ඕක තමයි මේ ලස්සනට මේ ප්‍රස්තාරයෙන් පෙන්වුම් කරනකොට මේ ප්‍රස්තාරයට මම කැමති නැහැ. මොකද මේ ප්‍රස්තාර අර්ථය නැහැ කිව්වනේ. සමනල කන්ද වගේ වෙන්න බෑ ඕක. තේරෙනවද? එතකොට මේ අහන්නේ කොහොම හරි ජීවන චක්‍රයේ අධීර හතර. දැන් මේකෙත් සංවර්ධන අවධිය පෙන්වන්නේ මේ පැත්තේ තියෙන. නම් මුල් එකේ එන්න ඕනේ හඳුන්වා දීමේ අවධිය. දෙවෙනි එක වර්ධන අවධිය. තුන්වෙනි එක තමයි පරිණත අවධිය. මෙතන වැරදි. හතරවෙනි එක තමයි පිරිහින අවධිය. එහෙනම් පළවෙනි එක හඳුන්වා දෙන අවධිය. හඳුන්වා දෙන අවධිය. දෙවෙනි එක වර්ධන අවධිය. තුන්වෙනි එක පරිණත අවධිය. හතරවෙනි එක පිරිහෙන අවධිය. පැහැදිලිනේ? සාමාන්‍යයෙන් භාණ්ඩික ජීවන චක්‍රය ගැන හොඳ අවධානයෙන් ඉන්න ජීවන චක්‍රයේ විවිධ දේවල් අහනවා. විශේෂයෙන්ම ජීවන චක්‍රය අර එක එක අවධිවලදී ක්‍රියාත්මක කළ යුතු අලෙවි කරන උපාය මාර්ග අහනවා. දැන් මේක ඇහුවොත් එහෙම අනිවාර්යෙන් ප්‍රවර්ධනය මූලික දේ ප්‍රවර්ධන උපක්‍රම අනුගමනය කරන්න ඕන. අනික මිල උපාය මාර්ග. දැන් හඳුන්වා දෙන අවධියනේ. ලකුණු කළ මිල නියම කරලා ඒකෙන් සෑහෙන 120 25 ඩිස්කවුන්ට් එකක් දෙන බව හංගවලා ඩිස්කවුන්ට් එක දීලා හරි කොහොම හරි පාරිභෝගිකව ගෙන්න ගන්න ඕනේ. අර පරිභෝජනය කරන්න සැලැස්සුවොත් අපිට විශ්වාසයි පාරිභෝගික තෘප්තිමත් වෙනින් පස්සේ අපිට පර්මනන්ට් මාකට් එකක් හැදෙනවා. එහෙනම් ප්‍රවර්ධනයේ සහ මිල උපාය මාර්ග. මේකෙදි වර්ධනවදී ඒකෙත් මිල උපාය මාර්ග. මොකද දැන් ඉල්ලුම වර්ධනය වෙනවනේ. ඒ වෙලාවේ තව තවත් වර්ධනය කරගන්න අපි ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ. අනික වෙළඳ පොලේ දැන් ඉල්ලුම වැඩිනේ. ඉල්ලන වෙලාවට සපයන්න භාණ්ඩ තොග තියෙන්න ඕනේ. බෙදා හැරීම කාර්යක්ෂම කරන්න ඕනේ. කාර්යක්ෂම බෙදා හැරීමේ ක්‍රියාවලියක ස්ථාපිත කරගන්න ඕනේ. තුන්වෙනි එක තමයි පරිණත අවධිය. විකුණුම් උපරිම වෙලානේ, ලාභ උපරිම වෙලානේ. එහෙනම් නිව් මාකට්ස් නව වෙළඳ පොළවල් අපි සොයා ගන්න ඕනේ. අලුත් ගැනුම් කරවන සොයා ගන්න ඕනේ. භාණ්ඩයට අලුත් ජීවන චක්‍රයක් ආරෝපණය කරන්න ඕනේ. හැඩයෙන්, වර්ණයෙන්, ඇසුරුමෙන් ආදී අංග වලින් වෙනස් කරලා නවීකරණය කරලා අලුත් ජීවන චක්‍රයක්, අලුත් භාණ්ඩයක ස්වරූපයක් දෙන්න ඕනේ. එහෙම දුන්නොත් මෙතෙක් මිලදී අරගෙන අවසන් වෙච්ච පැරණි පාරිභෝගිකයන්ටත් අලුත් අත්දැකීමක් වශයෙන් මේ භාණ්ඩ නැවත මිලදී ගන්න. ඒක තමයි මේකෙදි වෙන්න ඕනේ. පිරිහෙන අවධි දෙකයි තියෙන. එකක් ආයෝජන කරන එක තේරුමක් නැහැ අලුතෙන්. ආයෝජන සීමා කරලා රැඳී ඉන්න බලන්න පුළුවන් තරම් දීපු කාලය. මොකද එකපාරට අලාභ වෙන්නේ නැහනේ. ඉල්ලුම අඩු වීම නෙවෙන්නේ. දැන් මේ ඉල්ලුම අඩු වීම. අලාභ නැහනේ. මෙතනට ආවන් පස්සේ අලාභ වෙන්නේ. මෙතනට එනකන් රැඳිලා ඉල්ල බලන්න. හැබැයි ආයෝජනය කරන්නේ නැහැ. තේරෙනවද? දෙවෙනි එක තමයි මෙතනට පැමිණෙනකොට මේ රේඛාවට එනකොට මොකද වෙන්නේ? අලාභ ලබන්න පටන් ගන්නවා. එහෙනම් වහාම ආයෝජන උපලබ්ධි කරලා වෙනත් ලාභදායී මාර්ගයක ආයෝජනය කරලා ආදායම් වර්ධනය කරගන්න අපේක්ෂා කරන්න ඕනේ මේ භාණ්ඩය අමතක කරලා. පැහැදිලිද? රයිට්.
අපි බලමු ඊළඟට සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය යන ප්‍රධාන විචල්්‍ය හතරකින් සමන්විත වේ. මතකන ප්‍රධාන විචල්යන් අතර සමස්ත සමාජය සමග දීර්ඝකාලීන සම්බන්ධතා පවත්වාගෙන යා යුතුයි කියන අලෙවිකරණ විචල්්‍ය. මොකද්ද? සමෝ දානිතද නෑ සම්බන්ධතා අලෙවිකරණය. තේරුණාද? සමස්ත සමාජයේ සමග කෙටිකල් නෙවෙයි දීර්ඝකාලීන වූ සුභවාදී සම්බන්ධතා ගොඩනගා ගැනීමට ක්‍රියා කළ යුතුයි කියන විචල්්‍ය. ඒක තමයි සම්බන්ධතා අලෙවිකරණය. සම්බන්ධතා අලෙවිකරණය. ඊට පස්සේ සේවකයින් හොඳින් තෘප්තිමත් කරලා සුබ සාධන පහසුකම් දීලා හොඳින් ගෙවීම් කරලා සෞඛ්‍ය පහසුකම් රක්ෂණාවරණ සලසලා ඒගොල්ලෝ අභිප්‍රේරණය කළා ඒගොල්ලෝ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන උපරිම දායකත්වයක් ඒගොල්ලන්ගෙන් ලබා ගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි ඉන්ටර්නල් මාකටිං අභ්‍යන්තර අලෙවිකරණය. අභ්‍යන්තර අලෙවිකරණය. ඒක ඉන්ටර්නල් වැඩක් නිසා තමයි අභ්‍යන්තර කියන්නේ. අභ්‍යන්තර අලෙවිකරණය. ඊළඟට ගනුදෙනුකරුවන් මූලික කේන්ද්‍රීය සාධකයේ කස්ටමනි ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුවමනා උපරිම ආකාරයෙන් තෘප්තිමත් කරන්න අලෙවිකරණ සම්පාතයේ සියලු විචල්යන් මැනවින් නැත්නම් ගැළපෙන ලෙස ප්‍රශස්ත ලෙස යොදාගත යුතුයි කියන විචල්්‍ය. ඒක තමයි සමෝදානිත අලෙවිකරණය. සියලුම අලෙවි සම්පාතයේ උපාංග හතරම සමෝදානය කර ගැනීම කියන අර්ථය. සමෝදානිත අලෙවිකරණය. සමෝදානිත අලෙවිකරණය. ඊළඟට හා අන්තිම එක මොකක්ද? මේ පැති තුනම ගියත් වැඩක් නෑ. ආයතනයටත් යම්කිසි හොඳ වාසිදායක තත්ත්වයක් උදා කරගත්තේ නැත්තම්. විශේෂම ආයතනයේ කීර්ති නාමය වර්ධනය කර ගැනීම. ආයතනයේ නිමවුම් වල සන්නම් නාමයට, සන්නම් ලකුණු වලට සන්නම් පක්ෂපාතීත්වය, පාරිභෝගික කැමැත්තක් ඇති කර ගැනීම. පරිසර හිතකාමී ව්‍යාපාරයක් ලෙස සක්‍රිය වීම නැත්නම් ඉදිරියට ගමන් කිරීම. වැනි තත්ත්වයන් තුළින් ව්‍යාපාරයටද සුබවාදී තත්ත්වයක් උදා කර ගැනීම තමයි මොකද්ද? කාර්යඵල අලෙවිකරණය. performance marketing කියලා කියන්නේ. කාර්යඵල අලෙවිකරණය. කාර්යඵල අලෙවිකරණය. ඔයගේ විචල්යන් හතරකින් සමන්විත වෙනවා. ඊළඟ ප්‍රශ්නය උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කිරීම හිස්තනක් මිල කිරීම ලෙස හඳුන්වයි. උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ. ඒ කියන්නේ භාණ්ඩේ තත්ත්වය ඊටම ඉහළයි. ඒ සඳහා සාධාරණ අඩු මිලකුත් නියම කරනවා. ඒක මොන මිලක්ද? තප්පර 5න් කියන්න බලන්න. මේක අපි කීප අවස්ථාවක මේ කතා වුණා. තප්පර 5ක් දෙන්න. මොකද හිතෙන්නේ? හැංගෙන්නේ මොකද්ද? උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සඳහා සාධාරණ අඩු මිලක් නියම කරලා මිල කරනවා. මොකද්ද? වටිනාකම් මිල කිරීම. වැලියු ප්‍රයිසින් කියන එක. වටිනාකම් මිල කිරීම. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2014 ප්‍රශ්නය 23 ආයන්න. දැන් මේකට උඩ දැක්කද? ප්‍රශ්න දැන් අද එන්නේ බර වෙනවා. ආය එනවා කොටස් දෙක එකතු කරනවා. එදා තනි ප්‍රශ්නයකට ලකුණු දෙකක්ද ප්‍රශ්න දෙකකට ලකුණු දෙකක්. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ කොටස් දෙකක් ලෙස හැඳින්වේ කියලා. අපි කොටස් හතරක් තියෙනවානේ ඕනම දෙකක් ලියන්න පුළුවන්. අපි ලියමු එකක් සම්බන්ධතා. සම්බන්ධතා අලෙවිකරණය. තව එකක් මොකද ලියන්න පුළුවන්? ඉන්ටර්නල් මාකටිං අභ්‍යන්තර අලෙවිකරණය. අභ්‍යන්තර අලෙවිකරණය. අනිත් දෙක ලියන්න පුළුවන්. සමෝදානිත අලෙවිකරණය ගනුදෙනුකරුවන් වෙනුවෙන්, අනිත් එක ආයතන වෙනුවෙන් performance marketing කාර්යඵල අලෙවිකරණය. ඔය හතරෙන් ඕනම දෙකක් හරි. මේ දෙකට ලකුණු භාගයකින් ලකුණු එකක් ලැබෙනවා ඇති. දැන් ප්‍රශ්න දෙකක් නිසා භාගය වැඩි කිරීම දෙක සමානයි ලකුණු 1යි. ආ කොටස
භාණ්ඩයක් මිල කිරීමේ අරමුණු දෙකක් වන්නේ. අරමුණු කීපයක් තියෙන 5ක් 6ක් 7ක් විතර අපිට කීත හැකිනේ. එයින් ඕනම අරමුණු දෙකක්. ඒ එකක් මොකක්ද? එකක් තමයි වෙළඳපොළේ රැඳී සිටීම. නව භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දීමකදී නම් තරඟකරුවන්ගෙන් දැඩි ලෙස ප්‍රතිරෝධක එල්ල වෙනවනේ. ඒ තත්ත්වයන් පහව යනකම් අපි බලන සාපේක්ෂව අඩු මිලක් නියම කරන්න. මොකද අඩු මිලක් නියම කරොත් යම් පිරිසක් හරි ගන්නවා මිල අඩුයිනේ. ටෙස්ට් කරන්න හරි ගන්නවා කියලා විශ්වාසයෙන් ගන්නවා. අරගෙන ඒගොල්ලෝ තෘප්තිමත් වුණොත් අකණ්ඩව අපට වෙළඳපොළක් හැදෙනවා. ඉල්ලුමක් ඇති වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි ඒ තරඟකරුවන් පහව යනකම් හරි තරඟකරුවන්ගේ එල්ලවන ප්‍රතිරෝධ බැහැර වෙනකම් හරි ඉඳලා අපිට පුළුවන් ටිකක් මිල වැඩි කරලා සාධාරණ ලාභ උපයන්න. එතෙක් අපි මේ පැත්ත හිතන්නේ බොහොම චූටි ලාභයක්. පිරිවේ ආවරණය වෙන ලාභයක් පමණක් ලැබෙන ආකාරයේ පහළ මිලක් නියම කරලා බලන වෙළඳපොලේ රැඳී සිටීම. එනම් වෙළඳපොලේ රැඳී සිටීම එකක්. එක අරමුණක්. තවත් එකක් තමයි වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. විශේෂයෙන්ම අඩු මිලක් නියම කරලා උත්සාහ කරනවා ගැනුම්කරුවන්ගෙන් විශාල ගැනුම්කරුවන් පිරිසකගෙන් විශාල ඉල්ලුමක් ලබාගෙන අපේ මාකට් ෂෙයාර් එක වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න. සහ වෙළඳපොළ කොටස වෙළඳපොළ කොටස වර්ධනය කිරීම. තව විකුණුම් උපරිම කර ගැනීම, ලාභ උපරිම කර ගැනීම තේරුණාද? ඒ වගේම වෙළඳපොළ නායකත්වයක් ලබා ගැනීම මේ වගේ අරමුණුත් ලියන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 24 යන්න. අරකෙත් ලකුණු මේකට භාගයේ වැඩි කිරීම දෙක සමානයි ලකුණු එකක් ලැබෙනවා. 24 යන්න. හිස්තනක් සහ හිස්තනක් යනු සම්බන්ධතා අලෙවිකරණය රිලේෂන්ෂිප් මාකරෙන් සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍යයෙන් සපුරාලිය යුතු ගුණාංග දෙකකි. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයටද විචල්යන් 4ක් ක්‍රියාත්මක වෙනවා. මතකනේ සම්බන්ධතා අලෙවිකරණය, සමෝදානිත අලෙවිකරණය, කාර්යඵල අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය වශයෙන්. මේ අහන්නේ සම්බන්ධතා අලෙවිකරණය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍යයෙන් සපුරාලිය යුතු ගුණාංග දෙකකි. මොකක්ද ඒ කියන්නේ? හිස්තනක් සහ හිස්තනක් යනු සම්බන්ධතා අලෙවිකරණය සම්පූර්ණ මොකද්ද? සම්බන්ධතා අලෙවිකරණය අනිවාර්යයෙන්ම දීර්ඝකාලීන සම්බන්ධතා long term relationships ඇති කරගන්නට ඕනේ. කවුරු එක්කද? සමස්ත සමාජය ඇල්මැති පාර්ශ්වයන් සමග. සමස්ත සමාජයේම සමග. නැත්නම් සමස්ත සමාජය ඇල්මැති ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන හැම පක්ෂයක් එක්කම දීර්ඝකාලීන සම්බන්ධතා සහ මොකද්ද? සහ ගනුදෙනු කරු තෘප්තිය satisfaction. තෘප්තිය කියන එකත් අවශ්‍යයි. තෘප්තියක් නැතුව සම්බන්ධතාව වැඩකුත් නැහැ. සම්බන්ධතා නැතුව තෘප්තිය වැඩකුත් නැහැ. දෙකම එකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි සම්බන්ධතා අලෙවිකරණයෙන් උත්සාහ කරන්නේ. එහෙනම් දීර්ඝකාලීන සම්බන්ධතා දීර්ඝකාලීන සම්බන්ධතා සහ පාරිභෝගික තෘප්තිය. තෘප්තිය යනු සම්බන්ධතා අලෙවිකරණය සම්පූර්ණ කිරීමට අත්‍යවශ්‍යයෙන් සපුරාලිය යුතු ගුණාංග දෙකකි. එතකොට මේ දෙකටම ලකුණු භාගයේ වැඩි කිරීම දෙක සමානයි ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට ආයන්න අතරමැදියෙකු නොමැතිව භාණ්ඩ බෙදා හැරීම. අතරමැදියෙකු නොමැතුව. අතරමැදියන් නැතුව කෙලිම නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයා වෙත. නිෂ්පාදකයා විසින් වෙළඳපොළ වෙත භාණ්ඩ බෙදා හරිනවා. අපි කියන්නේ මොකද්ද? ඍජු අලෙවිකරණය කිව්වත් හරි. ඍජු අලෙවිකරණය. ඍජු අලෙවිකරණය
නැත්නම් ඍජු බෙදහැරීමේත් හරි. ඍජු බෙදා හැරීම ඍජු බෙදා හැරීම වේ. එතකොට මේකට ලකුණු එකක් ලැබෙනවා කෙලින්ම. කොටස් දෙකක් නෑනේ එකයි. දැන් මේ අතරමැදියන් සම්බන්ධ කරනව නේද? අලෙවිකරණයේදී අතරමැදියන් සම්බන්ධ කරලා අහන ප්‍රශ්නත් හරිම ජනප්‍රිය පේපර් එක. මොකද හේතුව අලෙවිකරණයේදී අපිට බැහැර කරන්නම බැරි සංකල්පයක් තමයි අතරමැදිය. අතරමැදිය ඇතුවත් බෑ නැතුවත් බෑ. ඇතුවනොත් අතරමැදියෙක් ඉන්නවනම් අතරමැදියෝ ඉන්නවනම් වාසිත් තියෙනවා. අතරමැදියෝ ඉන්නවනම් වාසිත් තියෙනවා. මේ නිසාම මේ අතරමැදියන් කියන ප්‍රශ්නේ එහාට මෙහාට දෝලණය වෙනවා. තේරුණාද? එතකොට දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු බෙදාහැරීමේදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතරමැදියන් දෙදෙනෙකු සම්බන්ධ වන විට එම බෙදාහැරීමේ මාර්ගය හිස්තැනක් ලෙස හැඳින්වේ. මොකක්ද හිස්තැන? නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතරමැදියෝ දෙන්නෙක් සම්බන්ධ වුණොත් මොකක්ද? මට්ටම් දෙකේ බෙදාහැරීමේ මාර්ගය කියන්නේ ඒකයි. මට්ටම් දෙකේ බෙදාහැරීමේ මාර්ගය. නැත්තම් දිවි මාර්ග බෙදාහැරීමේ ක්‍රමය කියලාත් කියනවා. අතරමැදියෝ තුන් දෙනෙක් සම්බන්ධ වුණොත් මට්ටම් තුනේ බෙදාහැරීමේ මාර්ගය නැත්තම් ත්‍රිමාර්ග බෙදාහැරීමේ මාර්ගය කියලාත් කියනවා. එහෙමත් අහන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 25 යන්න හිස්තනක් සහ හිස්තනක්. නූතන හුවමාරු ක්‍රියාවලියට සහාය වන විවිධ සේවාවන් අතුරෙන් සේවාවන් දෙකකි. මොකද කියන්නේ? බැලු බලමට තේරෙනවද? මටත් තේරෙන්නේ. නමුත් තේරෙන්නේ නැහැ කියලා අපි අත්හරින්නේ. අපි තව ටිකක් ගැඹුරින් හිතන්න මේ ප්‍රශ්නේ තව වරක් කියවන්න. කියවල උත්තරේ තප්පර 5කින් බලන්න ගොනු කරන්න බලන්න. මොකද හිතෙන්නේ? මුලින්ම වැඩේ අර පොල්ලෙන් ගහුවාගේ හිස්තන් දෙකකින් පටන් ගන්නෙ. ඒ තුල අපිට හින්ට් එකකුත් දීලා නැහනේ. හිස්තනක් සහ හිස්තන නූතන හෝමාරු ක්‍රියාවලිය එකම දේ මෙතන තමයි ගන්න තියෙන්නේ. ප්‍රශ්නේ ක්‍රීම් එක වශයෙන්. නූතන හෝමාරු ක්‍රියාවලියට සහාය වන විවිධ සේවාවන් අතුරෙන් සේවාවන් දෙකකි. දැන් හෝමාරු ක්‍රියාවලිය දන්නවනේ. විකුණුම් කරවන සහ ගැනුම් කරවන අතර බහඬ වෙළඳාම් වීම. මේ හෝමාරු ක්‍රියාවලිය අද වෙනකොට නූතන හෝමාරු ක්‍රියාවලිය අද සාර්ථක වෙලා තියෙනවා, ක්‍රියාශීලී වෙලා තියෙනවා. ගෝලීය හෝමාරු ක්‍රියාවලියක්. දේශීය ඒ කියන්නේ ජාතික මට්ටමේ හෝමාරු ක්‍රියාවලියක් නෙවෙයි, ගෝලීය විවිධ රටවල් සමග භාණ්ඩාසය හෝමාරු කරන ගෝලීය හෝමාරු ක්‍රියාවලියක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. අන්න එවැනි තත්ත්වයක් උදා කරන්න විවිධ සේවාවන් අතරින් සේවාවන් දෙකක් තමයි මේ අහන්නේ. මොනවද කියන්නේ? එකක් තමයි බැංකු සේවාව, බැංකින් සර්විස් එක. හිතන්න පුළුවන්ද? විද්‍යුත් බැංකු පහසුකම්. ඒ විද්‍යුත් බැංකු පහසුකම් හේතු වෙලා තියෙනවා ලෝකේ ඕනම රටක විකුණුම්කරුවෙකුට අපිට බොහොම පහසුවෙන් බැංකින් වෙබ් එක හරහා ණයපත් භාවිතා කරලා හරපත් භාවිතා කරලා ගෙවීම කරන්න. ඒ නිසා ඉක්මනින් ගෙවීම කරලා ඉක්මනින් බහන්න ඒ නිසා ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. හෝමාරු ක්‍රියාවලිය සාර්ථක වෙලා තියෙනවා. අනික කෑෂ් නේ. කෑෂ් කියන්නේ ණයපත් හරපත්. බැංකින් කෑෂ් දෙක එකට යන්නේ. ඒ නිසාත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ගනුදෙනු ඉක්මනින් පියවල හෝමාරු ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. අනික මාකටිං මොකද්ද? ඉලෙක්ට්‍රොනික මාකටිං, විද්‍යුත් අලෙවිකරණය, අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුමාරු කරගෙන අන්තර්ජාලයෙන් මැනුම් කරලා භාණ්ඩ ගෙන්න ගන්න පහසුකම් තියෙන නිසා මොකද වෙලා තියෙන්නේ? නූතන හුමාරු ක්‍රියාවලිය කාර්යක්ෂම වෙලා තියෙනවා. තව ඕනනම් දාන්න පුළුවන් ටෙලි මාකටිං. කියන්නේ දුරකථන මගින් අලෙවිකරණය. දුරකථන මගින් තොරතුරු හුමාරු කරලා දුරකථන මගින් මැනුම් ලබාගෙන භාණ්ඩ ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය. මතකනේ? එහෙනම් අපිට මෙතන දාන්න පුළුවන් එකක් දාන්න පුළුවන් විද්‍යුත් අලෙවිකරණය. තවදා විද්‍යුත් අලෙවිකරණය සහ ඕන තව අපි දාමු ස්ට්‍රෝක් දාලා විද්‍යුත් මුදල්. පිළිවෙලක් නෑ උන්ටත් ලියන්න පුළුවන්. මේක මෙතන ලියන්න පුළුවන්, මේක මෙතන ලියන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් බැංකුකරණය. විද්‍යුත් බැංකුකරණය. ස්ට්‍රෝක් එකක් අපි දාමු ටෙලිමාකටින්.
දුරකථන මගින් අලෙවිකරණය. ඒකත් දාන්න පුළුවන්. ඔය හතරෙන් ඕනම දෙකක් ලියුණා හරි. මේ නිසා තමයි නූතන හුමාරු ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ලෙස පුළුල් ලෙස ගෝලීය හුමාරු ක්‍රියාවලිය දක්වා විකාශන වෙලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. ඒකට හිතන්න ඕනේ. තේරෙනවද? එතකොට ඒකටත් භාගය වැඩි කිරීම 2 සමානයි ලකුණු 1ක් ලැබෙනවා. ඒකේ ආ කොටස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සිය ව්‍යාපාර සන්නම් හිස්තනක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුත්තේ හිස්තනක් පනත යටතේ. මේ 2014 අවුරුද්ද විභාග ප්‍රශ්නනේ. හරිද? එතකොට මේ ලංකාවේ මේ සන්නම් ලියාපදිංචි කිරීමට දාන නීතිය අවසන් වරණ සම්මත වුණේ 2003 දී. එතකොට බලාධිකාරියත් වෙනස් වුණා. 2003 අංක 6 දරන ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාල පනත. 2003 අංක 6 දරන ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනත. නැත්තම් ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනත. 2003 දී සම්මත වුණා. මේ 2014 නේ. එතකොට 2014 විද්‍යාව මේක තවත් පරිණත වෙලා තියෙන්න ඉපේ. ඕන කෙනෙක් දැනගන්න ඉපේ. එතකොට 2003 පනතට සම්මත කරන්න පෙර තිබුණේ වෙළඳ ලකුණු හා පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීමේ ආඥා පනත කියලා පනතක්. ඒ පනත අනුව වෙළඳ ලකුණු හා පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා එකක් තමයි තිබුණේ. පස්සේ ඕක පේටන්ට් නැතුව වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා තමයි දැම්මේ. නමුත් මේ නීතිය පැමිණීමත් සමගම ඒ දෙපාර්තමේන්තුවේ නම ඒ දෙපාර්තමේන්තුවත් අලුත් බලාධිකාරියක් බවට පත් වුණා. ඒක සංස්ථාවක් බවට ප්‍රමෝෂන් ගත්තා. කාර්යක්ෂම සංවිධානයක් බවට පත් කළා. දැන් වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියලා එකක් නැහැ. දැන් තියෙන ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය. ඒ නිසා මේ ප්‍රශ්නේ වරද්දලා තියෙන්නේ. මම මේ පෙන්නේ 2003 දී අලුත් උනේ. ඉතින් මේ 2014 වෙනකොට කොච්චරක් දැනගෙන ඉන්න ඕනද? 2004 නම් තව කමක් නැහැ. පනත සම්මත කළ අලුත් වෙච්ච අවුරුද්ද කියලා හිතන්න පුළුවන්. මේ 2014 වර්ෂ 10කට පස්සේ 11කට පස්සේ මේ වර්ධක වෙලා තියෙනවා. කොන්ට්‍රෝලින් චීෆ් ගේ ඉතින් කියන්න වෙනවා කැමැත්තෙන් උනා. තේරුණාද? ශ්‍රී ලංකා ව්‍යාපාර සිය ව්‍යාපාර සන්නම් දැන් මේක උත්තරේ තිබුණේ දැන් මේක මම තීන විදිහට ලියන්න. වෙළඳ ලකුණු ලියාපදිංචි ව්‍යාපාර සන්නම් ලියාපදිංචි කළ වෙළඳ ලකුණු සන්නම් ලියාපදිංචි කිරීම වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුත්තේ. ඒක අපි ලියමුකෝ තියෙන විදිහට ඉස්සෙල්ලා සිය ව්‍යාපාර සන්නම් වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලියාපදිංචි කළ යුත්තේ. ඔහොම මේක තමයි ස්කීම් එක තිබුණා. හැබැයි ඉතින් මාර්කින් ස්කීම් එක දැන් සංශෝධනය කරනනේ මාර්කින් පටන් ගත්තම ඉතින් ටීචර්ස්ලා මේ ප්‍රශ්න කරලා අන්තිමට අපට අවශ්‍ය උත්තරේ දැම්මොත් මේක වරදි මේව දැන් යල්පැන කිව්ව මේවා අයින් වෙන්න ඕනේ නේ. මේවා අයින් වෙන්න ඕනේ දැන්. එහෙනම් මේක හරි නම තමයි මම උන්නම් ඒක වෙනම හයිලයිට් කරලා පෙන්නන්නම්. හරි නම තමයි දැන් මොකද්ද? ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාංශය නෙවෙයි කාර්යාංශයත් වැරදි. කවුරුද්දකද කොහොමද කාර්යාංශය කියලා දාලා තුන වැරදි. කාර්යාලය පැහැදිලිව. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල. ඔක තමයි හරිම උත්තරේ. ඒක තිබුණ ස්කීම් එක පස්සේ සංශෝධනය කළ ටීචර්ස් ලව්ව පෑනෙල් ලියවලා. නමුත් මුද්‍රිත උත්තරේ මේක පරණ උත්තරේ. ඒක අයින් වෙන්න ඕනේ. මේක තමයි දැන් මතක තියාගන්න ඕනේ. මින් ඉදිරියට ලියන්නත් ඕනේ මේ දෙපාර්තමේන්තුව ලියන්නනේ. ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය තුල ලියාපදිංචි කළ යුත්තේ මොකද්ද නීතියද? ඕනනම් වර්ෂාංකය අවශ්‍ය නැහැ, නමයි අවශ්‍ය. නමටයි ලකුණු දෙන්න. මම ඕන ලියන්නකෝ දැන් මේක ප්‍රශ්නයක් වෙච්ච නිසා 2003
අංක 6 දරන ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල පනතයට තමයි කෙරෙන්න ඕනේ. එහෙනම් 2003 අංක 6 දරන ජාතික බුද්ධිමය දේපල පනතයට ඔව් දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයේත් අලෙවි කළමනාකරණය හා සම්බන්ධ වැදගත්ම පාඩම් ඒකකයට අදාළ වාස්තික අභ්‍යාස ගණනාවක්ම සාකච්ඡා කළා. විශේෂයෙන්ම සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ ලංකාවේ විශාලම පිරිසක් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් වරද්දන අංශය තමයි සප්ලයි වර්ගයේ නැත්නම් සැපීම් වර්ගයේ හිස්තන් පුරවන ප්‍රශ්න 10ක් දෙනවා 8ක්ම වරද්දනවා 2යි ගොඩක් ඇහැරියන. අන්න ඒකට අපනේ ඒ තත්ත්වයෙන් අපි මිදිලා වඩා නිවැරදි දැක්මක් ඇතුව විශ්වාසයෙන් ඒ හිස්තන් පුරවන ප්‍රශ්න වලට අපිට ලියන්න අවශ්‍ය ශක්තිය මානසිකත්වයේ වර්ධනය කරගන්න අවශ්‍ය මේ වටපිටාව තමයි මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් අපි නිර්මාණය කළේ. ඉතින් අනිවාර්යයෙන්ම සෑම පාඩමකම සෑම පරිච්ඡේදයක්ම හොඳින් අධ්‍යයනය කරලා තිබෙනවා නම් පමණයි මේ හිස්තන් පුරවන ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්. ඔය ලොකුම වාසිය කරගන්න ඔබ පාඩම් පරිච්ඡේද සියල්ල ආවරණය කරගන්නේ. පාඩම් පරිච්ඡේද වල සියලු විශේෂ සංකල්ප ඔබ හරියට අධ්‍යයනය කරන්නේ. ඒ නිසා තමයි මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න සාර්ථක වෙන්නේ. අපි තවත් පාඩම් පරිච්ඡේද දෙකක් විතර කරනවා ඉස්සරහට. ඒකේ තුලත් අපි මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ තුල අපි ආදර්ශ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඔබට කිසිදු සැකයක් නැතුව මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න වලට සැහැල්ලුවෙන් විශ්වාසයෙන් පිළිතුරු ලියන්න ශක්තිය ලැබෙනවා ඇති. අපි බලමු ඒක ඊළඟ පාඩම් පරිච්ඡේදයේ තුලින්.